ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ gilampas puja
gacchami dhammang saranang gacchami sanghang saranang gacchami dutiyampi buddhang saranang gacchami dutiyampi dhammang saranang gacchami dutiyampi sanghang saranang gacchami tatiyampi buddhang saranang gacchami tatiyampi dhammang saranang gacchami tatiyampi sanghang saranang gacchami visarana gamanam sampunnam panatipata viramani sikkhapadam samadhiyami adhinnādāna viramani sikkhapadam samadhiyami kāmesu miccācārā viramani sikkhapadam samadhiyami musāvādā viramani sikkhapadam samadhiyami surāmiraya majjapamā dattana viramani sikkhapadam samadhiyami visaranena saddhim pancasīlaṃ dhammang sādhukam surakkhitam kattvā appamādena sampādīt සදරවත් කාරුණික පින්වතුනි වෙසක් මාසයේ ආරම්භක දිනයේ විසඳ සමයේ මෙහෙමෝම උඹක සිරි වදිරඥාන ධර්ම නිකේතනයේ තේකරාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීම සහ ධර්මානුශාසනාවකට දෙසවන් යොමු කිරීම. ප්‍රථම කොට ශ්‍රද්ධාවෙන් පිළියෙල කරලා තැන්පත් කළ මේ සියලුම පූජාවන් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත පරිමාණ සම්බුදු ගුණ සිහිපත් කරගෙන සවස ගිලන්පස බුද්ධ පූජා වශයෙන් පූජා කරමු. පූජා වේවා කියන සදහසිතින් අපි කවුරුත් එකට ගාථා සජ්ජායනා කරලා සම්බුද්ධ පූජාව පූජා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාධර්ම සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සා
Here
කරණා ගරු කරණා සංඝාය අවිවාදාය සාමග්ගියා ඒකී භාවාය සංවත්තන්ති සදහවත් කාරුණික පිළිතුරු අද පින්වත් කුයි කවුරු කුඹුක ශ්‍රී වජිරඥාන ධර්ම නිකේතනයට ඒකරාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ විශේෂ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. එක පැත්තකින් වෙසක් පුරපසළොස්වක පොහොය දවස නිමිති කරගෙන වෙසක් මාසයේ ආරම්භයේදී සිදු කරන ධර්ම දානමය පින්කමයි අද සම්පූර්ණත්වයට පත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙසක් මාසයේ අදින් ආරම්භන මේ ධර්ම දේශනා මාලාව සෑම ඉරිදා දිනකම සවස් 5ට සිදු කරන්නට අපි සූදානම් වෙලා තිබෙනවා. 4:45ට පමණ ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීම, ඉන් අනතුරුව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම මේ අත්යන්ත සිදු කරන්නට පුළුවන්කම ලැබෙනවා. අද මේ උතුම් පින්කම්නේ විශේෂත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය තමයි අද මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ මේ ධර්ම දානමය පින්කම කොයි කාටත් හිතසුව පිණිස සම්පූර්ණත්වයට පත් කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලීය 2021-2022 සමාජ සේවා නීතියේ පින්වත් දරුවන් කොයි කවුරු ඒක රාශී වෙලා ඔවුන්ගෙන් කෙරෙන්න ඕනෑ කරන සමාජ සේවයක් සේ සලකාගෙන ලබා දිය යුතු වටිනාම දේ සමාජය වෙනුවෙන් දෙන්නට පුළුවන් වටිනාම දේ ලබා දෙන්නටයි මේ උතුම් පින්කම සංවිධානය කරන්නට යෙදුණේ. එක පැත්තකින් කොළඹ රාජකීය විද්‍යාලයේ සේවය කරලා ජන්මාන්තර ගත වන්නට යෙදුණු විදුහල්පතිවරු, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු, පියවරු, සිසු දරුවන්, අධ්‍යයනය වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මේ පරිලෝසපත් යම්තා පිරිසෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම රාජකීය විද්‍යාලීය සමාජ සේවා සංවිධානයේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර දරුවන්ට මේ කටයුතු ඉදිරියට ශක්තිමත්ව කරගෙන යන්න තුන්වනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම ප්‍රදේශවාසී අපට හිතැති දන්පැන් පුදන මහ සංඝරුවනට අපුපස්ථාන සිදු කරන මේ පින්වත් හැමෝටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම රටට සෙත පතන්න, ලෝකයාට සෙත ප්‍රාර්ථනා කරන්න මේ උතුම් පින්කම සංවිධානය කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තරම් අපට හිතසුව පිණිස පවතින තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. ධර්මයේ පරිශීලනය කරන තරමට අපට අපි ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් අපට මෝන බලන්න කණ්ණාඩි තියෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මෝන දිහා බලලා මෝනේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු ටික අයින් කරගෙන මෝන පිරිසිදු කරගෙන ලස්සන කරගෙන එළියට බහින්න පුළුවන්. එහෙම කණ්ණාඩි වලින් මෝන බලලා එළියට බහින නිසා
පාරතොටේදී හමු වන කිසිම කෙනෙක් කැත නැහැ. හැමෝම ලස්සනයි, ප්‍රසන්නයි. ඒ ප්‍රසන්නකම ලැබිලා තියෙන්නේ Tamanගේ අඩුපාඩු කණ්ණාඩියකින් බලලා සකස් කරගත්තු නිසායි. හැබැයි අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්න දෙයක් තමයි මේ මූණට තිබෙන සංවරකම අපේ හිතවල තියනවාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ මූණට ලස්සනට පෙනෙන මිනිස්සු ඒ අයගේ හදවත් පිළිබඳව කල්පනා කළාම ඒ තරම් පිරිසිදු නැහැ. මම කියන්නේ මා ගැන, ඔබ ගැන, කවුරු ගැන. මූණේ තියෙන ලස්සන හිතවල ගොඩක් දෙනෙක්ගේ නැහැ. හිතවල විවිධ කිලිටි සිතිවිලි තිබෙනවා. සමාජය තුල හැසිරෙනකොට එදිනෙදා අහන්නට ලැබෙන ප්‍රවෘත්ති පිළිබඳව කල්පනා කරනකොට අපිට ඒක පැහැදිලි. ඒකට ප්‍රධානම හේතුව තමයි හිත බලන කණ්ණාඩිය භාවිතා නොකිරීම. මූණ බලන කණ්ණාඩිය පාවිච්චි කරනවා වගේම අපි පුරුදු වෙන්න ඕනේ හිත බලන කණ්ණාඩිය ළඟට ගන්න. ඒ හිත බලන කණ්ණාඩිය වෙන මොකක්වත් නෙවෙයි ධර්මයමයි. ධර්මය අධ්‍යයනය කරන්න ඕන, ධර්මය පරිශීලනය කරන්න ඕන, ධර්මයේ ගැඹුරු තැන් සොයා යන්න ඕන. ඒ ධර්මයේ භාවිතා කරන තරමට, ධර්මය ගවේෂණය කරන තරමට අපට අපේ හිත හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ධර්මය දන්නේ නැත්නම් ඒ කියන්නේ හිත බලන කණ්ණාඩිය නැහැ කියන එක. හිත බලන කණ්ණාඩිය ළඟ නැහැ කියලා කියන්නේ ඒ හිත පිරිසිදු කරගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ධර්මය ඉගෙන ගන්න ඕන, ධර්මයේ පරිශීලනය කරන්න ඕන, ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඒ දේ භාවිතා කරන තරමට තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ. බණ ඇහුවයි කියලාත් මදි. දැන් අපි ගොඩක් දෙනෙකුට වෙලා තියෙන්නේ බණ අහනවා. හැබැයි ඇයි ප්‍රතිඵල නැත්තේ? බණ ඇසීමෙන් පමණ ප්‍රතිඵල නොලැබෙන නිසා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළ ඥාන තුනක් ගැන. සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා. මොනවද ඥාන තුන? සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය. සුතමය ඥානය කියලා කියන්නේ බණ ඇසීමෙන් ඇතිවන දැනුම. බණ ඇහුවහම ඇතිවන ඥානයක් තියෙනවා. ඒකට කියනවා සුතමය ඥානය කියලා. චින්තාමය ඥානය කියලා එකක් තියෙනවා. අහපු ධර්මය භාවිතා කිරීමෙන් ඇතිවන තත්වය, මෙනෙහි කිරීමෙන් ඇතිවන තත්වය. දැන් යම්කිසි සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කළා නම් ඒ ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ හිත තුළ ධර්මයේ පිළිබඳව දැනුම වර්ධනය වෙනවා. ඒ දැනුම නැවත නැවත මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීමෙන් චින්තාමය ඥානය ඇති වෙනවා. හැබැයි චින්තාමය ඥානෙනොත් නෙවෙයි ධර්මාවබෝධය ලැබෙන්නේ භාවනාමය ඥානෙන්. ඒ කියන්නේ තේරුම් ගත්ත දේ භාවිතයට ගන්න ඕන. එතකොට සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය. ඔය තුනම සම්පූර්ණ කරපු කෙනෙකුට තමයි ප්‍රතිඵලය කියන එක හම්බෙන්නේ. එහෙම නැතුව බණ ඇහුවා කියලා දැනුම වර්ධනය කරගත්තා කියලා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බණ අහන්න, අහන බණ මෙනෙහි කරන්න, මෙනෙහි කරනවා වගේ මේ ධර්මයට අනුව ජීවිතය ගෙවන්න. ඒ ගෙවීම කියන එක කරනකොට අනිවාර්යෙන්ම මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙනවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ බුදුහාමුදුරන්ගේ දේශනාව අතිශයින් වැදගත්. අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕන දේශනාවක්. ත්‍රිපිටකය පරිශීලනය කරනකොට, සූත්‍ර දේශනා පරිශීලනය කරනකොට මනාව ඒ කාරණාව පැහැදිලි වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මම පැහැදිලි කරලා දෙන එක කාරණාවක්. දැන් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළානේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න කියලා. මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි,
දුකයි අනාත්මයි. ඔය කතාව පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය තුනට මොකක් කියලාද කියන්නේ? ත්‍රිලක්ෂණය කියලානේ. ලක්ෂණ තුනක්. මොනවායි ලක්ෂණද? සංස්කාරවල තියෙන ලක්ෂණ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ මෙනෙහි කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන බව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් බලන්න ඒ කාරණා මෙනෙහි කිරීමෙන් අපට ඒ ප්‍රතිඵල ලැබෙනවා කියන එක අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මෙනෙහි නොකලත් ලැබෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි ආදරය කරන, අපි ඇලුම් කරන, අපි වැඩිපුර බැඳිලා ඉන්න මිනිස්සු මැරෙනවානේ. ඕනතරම් එහෙම අවස්ථාවලට මොහොන පාන්න සිදු වෙලා ඉන්නේ. ඒ මරණ පිළිබඳව කල්පනා කරනකොට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා එක මරණ වර්ගයක්. ඒ තමයි නොසිතූ මොහොතක කෙනෙකුගේ වියෝග. අපි හිතන්නේ නැහැ මේ කෙනා මේ මට්ටමේදී මිය යයි කියලා. ඒ වගේ මරණ ආරංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෙදරින් එළියට යනවා මම වැඩ ඇරිලා එන්නම් කියලා එහෙම කියපු මිනිස්සු ආයෙ ගෙදර එන්නේ නැහැ. මැරෙනවා. එහෙම හදිසියෙ සිදුවෙච්ච අපි හිතන්නේ නැති වෙලාවල් වලදී සිදුවෙච්ච මරණවලට අපි මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි සමාන මරණ තියෙනවා. අවුරුදු 7, 8, 10, 12 එක්තෙන් වෙලා දුක් විඳලා මිය යන අවස්ථාවක් තියෙනවා. අපි ආදරය කරපු මිනිස්සු. අම්මලා වෙන්න පුළුවන්, තාත්තලා වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දුක් විඳලා මැරෙනවා. එතකොට මේ මරණ අවස්ථා දෙකටම මම හිතන්නේ බොහෝ දෙනෙක් මුහුණ දීලා ඇති. එකපාරටම කෙනෙක් නැතිවීම සහ කාලයක් දුක් විඳලා මැරෙන එක. දැන් මම ප්‍රශ්නයක් අහනවා. නොසිතූ නොපැතූ මොහොතක හිතපු නැති වෙලාවක කෙනෙක් මිය ගියාම අපේ හිතට දැනෙන වේදනාව සහ අර අවුරුදු ගානක් දුක් විඳලා එක්තැන් වෙලා ඉඳලා කෙනෙක් මිය යනකොට ඇතිවන වේදනාවේ වෙනසක් තියනවද නැද්ද? සැබවින්ම වෙනසක් තියෙනවා. දැන් අපි ඕන තරම් ඒ වගේ අවස්ථාවලට ගිහිල්ලා තියෙනවා. මේ දරුවෝ අපිට කියනවා අර දුක් විඳින අම්මලා දිහා බලලා අනේ හාමුදුරුවනේ අම්මා ඉන්නවට වඩා හොඳයි නැති වෙනවා නම් මේ මහ දුකක් විඳින්නේ අම්මා. තාත්තා දැන් නම් ජීවත් වෙනවට වඩා හොඳයි නැති වෙන එක. තාත්තා ගොඩක් දුක් විඳිනවා. අර දරුවෝ ඒ විදියට කියන මට්ටමටම පත් වෙන අවස්ථාවක් එනවානේ. සමහර විට මේ මලකෙවල් වල ගියාට පස්සේ අපිට කියන දෙයක් තමයි හාමුදුරුවනේ කාතකින් හොඳයි තාත්තා නැති වෙච්ච එක. හොඳයි අම්මා නැති වෙච්ච එක. තව හිටියනම් ඒ දුක් විඳිනවා. එතකොට ඒ වගේ අර කාලයක් තිස්සේ දුක් විඳලා සිදුවන මරණයක් ආරංචි වෙනකොට අපිට ශක්තියක් ඉබේම ලැබිලා තියෙනවා මේ වේදනාව දරා ගන්න එක පිළිගන්නවා. ඒ දරා ගැනීමේ ශක්තිය ඇති උනේ කොහොමද කියන එක අපි හොයන්න ඕන. ඒ සාමාන්‍යයෙන් මම කියන්නේ දුකක් ඇත්තේම නැහැ කියලා. දුකක් තියෙනවා. අර එකපාරට සිදුවන මරණයක තරම් වේදනාවක් නැහැ. එකපාරට කෙනෙක් මිය ගියාම තරම් අපි අර අඥාන ක්‍රියාවල යෙදෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය කෙනෙක් එකපාරට මරුණාම අපි ඒ වෙලාවේ අමුතු වියරුවකින් වගේ හැසිරෙනවානේ. පොළොවේ පස් කාගෙන පෙරලීගෙන දොස්තර මහත්තයාගේ ඇඟේ එල්ලිලා එහෙම කියන්න එපා පණ දෙන්න කියාගෙන මහා අමුතු විප්ලවයක් කරන්න හදනවානේ. හැබැයි අර දුක් විඳලා මිය ගියා කියන ආරංචිය ආවම එහෙම එකක් එන්නේ නැහැ. එතකොට එතනදී උනේ මොකක්ද? අද අවුරුදු ගානක් තිස්සේ ඒ දර්ශනය දැකීමෙන් අපි හිතුවේ නැති වුණාට අර එක්තැන් වල ඉන්න දර්ශනය දකින්නකොට අපිට අනිත්‍යතාවය වැඩිම සිද්ධ වෙලා තියෙනවද නැද්ද? දුක්ඛ කියන ස්වභාවය වැඩිමක් සිද්ධ වෙලා තියෙනවා. අනාත්මයි කියන தත්ත්වය වැඩිම සිද්ධ වෙලා තියෙනවා. මේ මම මගේ කියලා අල්ලන්න බෑ. බලන්නකෝ මගේ අම්මට වෙච්ච දේ, වෙලා තියෙන දේ, තාත්තට වෙලා තියෙන දේ. එතකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම යම්කිසි මට්ටමකට අර විදර්ශනාවක් හැටියටම වැඩිවේ නැති වුණාට අර දකින්න අවස්ථාව තුළ සාමාන්‍ය ධර්මාවබෝධය ලබන්න නම් ඒ தත්ත්වය පිළිබඳ මේ විදර්ශනාව තුළ හිත පවත්වාගෙන යන්න බෑ. දැන් අපි අර එක්තැන් වල ඉන්න කෙනෙක් වුණාම උදේට ළඟට යනවා සමහර විට උපස්ථාන කරන්න ඒ වෙලාවට අපිට අර විදර්ශනාවක් එනවානේ. ඊට පස්සේ ආයෙ එනවා ආයෙ දවල්ට යනකොට ආයෙ එනවා.
අර ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය මෙනෙහි වෙනවා ඊට පස්සේ ආයෙ නැති වෙනවා. මෙනෙහි වෙනවා නැති වෙනවා. නමුත් ඒ ටිකෙනොත් අපට අර අවසානයේදී දරා ගැනීමේ ශක්තිය මතුවෙලා තියෙනවා. මම මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. එහෙම තත්වයකටපත් වෙන්නත් ඉස්සෙල්ලා අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න පුළුවන් නම් ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිඵල එහෙනම් අනිවාර්යයෙන්ම තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අර එක්තෙන් වෙලා ඉන්න රූපය එක පැත්තකින් කමටහනක් වෙලා. කමටහන. ඒ දර්ශනය දකින්න වාරයක් පාසා මේ සසරේ තියෙන දුක පිළිබඳව මෙනෙහි වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු කාරණා සැබවින්ම ජීවිතයේ ජය ගන්න හේතු වන කාරණා. තව බොහෝ කරුණු තිබෙනවා. ඒව කියන්න වෙලාවක් නෙවෙයි. අපි දිගින් දිගටම ඉදිරියේදී ධර්ම සාකච්ඡා සූත්‍ර දේශනා පවත්වන්න පෞද්ගලික කාලේ මේ කොරෝනා ප්‍රශ්න නිසා ඒ කාර්යයන් සිදු කරන්නට බැරි වුණා. නමුත් අපිට දන්පැන් පුද නැත්තන්ට අපිට දෙන්න තියෙන දේ මෙච්චරයි. වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නත් එපා. බුදුහාමුදුර අපිට දෙන්න කිව්වෙත් මේ ටික තමයි. ගීනම උපකරොන්තානං නිච්චමාවිස දානතෝ කරෝත ධම්ම දානේන දේශම් පච්චුපකාරකං. අපිට වික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුර අනුදැන වදාලා මහණෙනි චේවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් උපස්ථාන කරන දායකයන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් කළගුණ සැලකීමක් හැටියට කරෝත ධම්ම දානේන ධර්මයේ දායාද කරන්න. එතකොට අපේ යුතුයකම තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව අප විසින් කළ යුතු දේ තමයි ඔබට ධර්මයේ දායාද කිරීම. එතකොට මේ ධර්මයෙන් අපේ ඇත්තෝ ප්‍රතිඵල ගන්න ඕනේ. මේ බණ අහලා මෙතන දාලා හලලා ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් අනිත් දවසක එනකොට පොඩි නෝට්බුක් එකක් වගේ එකක් අරගෙන එන්න ඕන. මේ සූත්‍ර දේශනා ලියා ගන්න සටහනක් දාගන්න. මොකද ඔය මේ අහපු ගමන්ම ඔළුවට යන්න තරම් මහා ධාරණ ශක්තියක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. විශේෂයෙන් මේ වගේ යුගයක ඉන්න අයට. අමතක වීම කියන එක අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. දැන් ඔය පාසල් පද්ධතිවල අධ්‍යාපන කටයුතු වල වුණත් ළමයින්ට දෙන්නේ මතක තියාගන්න තියෙන ඉඩකඩ වලට වඩා වෙන ක්‍රම තමයි භාවිත කරන්නේ. දැන් ඉස්සර තමයි කටපාඩම් කරන්න ඕන. දැන් මේ මතක ශක්තිය කියන එකට මරු ප්‍රහාරයක් එල්ල වෙලාද නැද්ද? එල්ල වෙලා දැන් මතක නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දැන් දුරකථන අංක කී දෙනෙකුට මතක නැද්ද? ඒ ඔක්කොම දුරකථනයටම ගියා. දැන් අහවලාගේ ටෙලිෆෝන් නම්බර එක කියන්න කිව්වහම අනිවාර්යයෙන්ම දුරකථන එළියට ඇදලා ගන්න ඕන අපිට. මේ මතකේ නැති වෙලා ගිහිල්ලා. මතකේ රඳව ගන්න බැරිව ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ බණ වුණත් කිව්වයි කියලා කියන ටික ඔළුගෙඩිය වැදෙන්නේ නැහැ. ඒක හුත්තටම දන්නවා. ඉතින් ඒ නිසා මේ සටහනක් ගහ ගන්න ඕනේ. මේ සටහන ගහගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා ආයෙත් ඒ සටහන කියවනකොට බණ ටික මතක් වෙනවා. ඒ මතක් කරගන්න ක්‍රමවේද අපි භාවිතා කරන්න ඕනේ. ඊළඟට මේ ශාසනික සම්ප්‍රදාය තුල යම් තියෙන දේවල් අපි ඉගෙන ගන්නත් ඕන. දැන් අපි දකින්න දැකපු දෙයක් තමයි ඒවත් අපි ගන්නන්න ඕනේ. දැන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙනවානේ. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි කියලා කිව්වම ආමුදුරෝ කියනවා එහෙලා තියනවාද තිසරණ ගමනං සම්පූර්ණං කියලා. එතකොට අපේ පින්වත් අය කිව යුත්තේ කුමක්ද? ඕක දන්න අය හරි අඩුයි. සමහරු තිසරණ ගමනං සම්පූර්ණං කියලා අපි කිව්වහම ඒ අතොත් කියනවා තිසරණ ගමනං සම්පූර්ණං කියලා. අපෙන් අහනවද මන්ද? දැන් තිසරණ ගමනං සම්පූර්ණං කියලා අපි අහන්නේ තිසරණය සම්පූර්ණද? දැන් ඒ කියන්නේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට වටපිට බල කිව්වයි කියලා හරියන්නේ නැහැ. හොඳට අවධානයක අරගෙන බුදුහාමුදුරුවෝ සිහිපත් කරගෙන ධර්ම රත්නය සිහිපත් කරගෙන සංඝ රත්නය සිහිපත් කරගෙන ඕන දෙවෙනියටත් තුන්වෙනියටත් සරණ යන්න. ඒ තිසරණය සරණ සමාදන් වුණාට පස්සේ හාමුදුරුවෝ අහනවා තිසරණ ගමනං සම්පූර්ණ. දැන් තෙරුවන් සරණ යාම සම්පූර්ණද? එතකොට ඔයත් අපෙන් අහලා හරියන්නේ තිසරණේ සරණ සමාදන් වීම සම්පූර්ණද කියලා. ඔයත් අහන්න ඕන කියන්න ඕන
කියනකොට එතකොට වෙනම අදහසකින් යන්නේ ආම කියන්නේ එහෙමයි බන්තේ කියන්නේ ස්වාමීනි. එතකොට අපි ප්‍රශ්නයක් අහනවා තිසරණය සමාදන් වීම සම්පූර්ණද? එතකොට ඔයත් දෙන්න ඕන උත්තරේ මොකද්ද? ආම බන්තේ එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පන්සිල් සමාදන් කරනවානේ. පන්සිල් සමාදන් කරලා අවසන් වුණාම ප්‍රකාශයක් සිද්ධ කරනවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ඒක දිග වැඩිනේ. ඒ නිසා මොකක්වත් නොකිය ඉන්නවා. අර තිසරණ ගමන සම්පූර්ණ කියව ගම මතකයි පොඩිනේ. ඒ නිසා කියන අය තිසරණ ගමන සම්පූර්ණ කියනවා. අන්තිමට අර පොලිම දිග වැඩිනේ. ඒ නිසා නිහඬ වෙන්නවා. එතනදී අදහසත් අපි ඉගෙන ගන්නවා. මම කියන්නේ ජීවිතේ හරි වැදගත්. මේවා ඉගෙන ගන්න ඕනේ ඒවා. මේක කියලා දෙන්නෙත් නෑනේ. තිසරණේන සද්ධින් පංචශීලං. තිසරණය සහිත වූ පංචශීලය ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා මනාව ආරක්ෂා කොට. හරි සාධුකං කියන්නේ මනාව යහපත්ව සුරක්ඛිතං කତ୍වා ආරක්ෂා කොට අප්පමාදේන සම්පාදේත නිවන සාක්ෂාත් කරගන්න අප්‍රමාදී වෙන්න ප්‍රමාද වෙන්න එපා කියනකොට ඔයත්ෝ ආම භන්තේ එහෙමයි ස්වාමීනි. දැන් පැහැදිලිද? දැන් අදින් පස්සේ මේ කාරණා පැහැදිලි. දැන් සමහර වෙලාවට පන්සිල් දෙනකොට ඔය වාක්‍ය කියන්නේ කියන්න ඕන කියලා නීතියක් නැහැ. එක එක සම්ප්‍රදායන් තුලදී හැදුණු දේවල්. නමුත් ඒක අර තිසරණ සමාදන් වුණාම වෙනම මතක් කරන ඔන්න සමාදන් වුණා කියන එක. පන්සිල් සමාදන් කරවලත් අවසානයේදී මතක් කරන ඔන්න පංචශීලයේ සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා අර අනුශාසනාව තමයි වැදගත් වෙන්නේ. ඔයත්තන්ට දෙන පණිවිඩය මොකද්ද? සමාදන් වෙච්ච පංචශීලයේ දිවිහිමියෙන් ආරක්ෂා කරලා අප්‍රමාදීව කටයුතු කරන්න, ප්‍රමාද වෙන්න එපා. නිවන සලසා ගැනීම සඳහා කටයුතු කරන්න. දැන් අද ධර්මානුශාසනාවේ මාතෘකාව ධර්මදේශනාවේ මාතෘකාව තමයි අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන සූත්‍රයක්. කොහෙද තියෙන්නේ මේ සූත්‍රය? අංගුත්තර නිකායේ දසක නිපාතේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සූත්‍ර, විනය, අභිධර්ම කියලා කොටස් තුනකට බෙදෙනවා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර පිටකයට අදාළ කොටස් කීයක් තියෙනවද? කොටස් 5ක් තියෙනවා. මොනවද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. කොටස් කීයද? 5යි. ඔය 5 මතකයි ඉන්නවද? කටපාඩමින් කියන්න පුළුවන් ඉන්නවද? දැන් මම මේ කියන කතාවෙන් පස්සේ කටපාඩම් වෙනවාමයි. කතා දෙකක් නෑ. හැබැයි මතක තියාගන්න මේක වෙන කතාවක්. අර මතක තබා ගැනීම මම කියන්නේ අර දැන් අපිට අමතකයි කියලා. ඒකට මතකේ රඳව ගන්න විවිධ ක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ ධර්මයට අදාළ නැති වාක්‍යයක් තියෙන ඒ වාක්‍යය කියව ගන්න මතක ආගන්න කිව්වකම මතක් වෙයි. හැබැයි ධර්මයට සම්බන්ධ නෑ. ඒ තමයි දීපම් මචන් සයිමන් අයියාගේ කුඩේ. මොකද්ද? ඒව මතකයි. දීපම් මචන් මං කිව්වා කියලා ඔය කියන්න දෙන්න එපා. හරි? මම මේ අර මතක තියා ගැනීම පිණිස පමණමයි. අපි සාමාන්‍යයෙන් එහෙම මතක තියාගන්න ක්‍රම භාවිතා කරනවානේ. දැන් ඕක විතර නෙවෙයි. උපුල්ලි ළඟ නැවින් ගින් ධම්මින් ඉදින්ද බලාවරෙන්නේ. ඊළඟට හහා හි ලිටල් බෙනි කොනකොට කනකොට නාමකොට හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් කිය පාඩම් කරේ. ඊළඟට මා ළඟ ඉන්නේ පාවෙන භූතෙක් නේද බං? මොනවාද? ඉගෙන ගන්න තියෙනවා. මා ළඟ ඉන්නේ පාවෙන භූතෙක් නේද බං? මාල දෙවියන ළඟ ලංකාව ඉන්නේ ඉන්දියාව පාවෙන පාකිස්තානේ භූතේ භූතානේ නේද නේපාලේ බම් බංග්ලාදේශය.
මේ වගේ ක්‍රම තියෙනවා. ඉතින් මේ දීපම් මචන් සයිමන් අයියාගේ කුඩේ ඒක වෙනම කතාවක්. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකාය. හැබැයි කිසිම තැනක දීපන් දීඝනිකාය, මචන් මජ්ක්‍ධිම නිකාය, සයිමන් සංයුක්ත නිකාය, අයියා අංගුත්තර නිකාය, කුඩේ පුද්දක නිකාය කියලා එහෙම කියන්න එපා. කවුද කියලා දුන්නේ කියලා වුණ අන්තිමේදී ගල්කිස්සේ සෝමානන්දාර කියලා දුන්නේ කිව්වොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මම මේ අර දැන් හැමෝටම පිළිවෙල මතකද නැද්ද? මතකයි. ඉතින් මම කියන්නේ ඒක භාවිතයට ගන්න නෙවෙයි මතකයට ගන්න විතරයි. උදෙක් මතකයටම පමණයි. එතකොට දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකාය. දීඝනිකාය කියලා කියන්නේ දීර්ඝ සූත්‍ර. ඒ සූත්‍රවල දීර්ඝයි අන්තර්ගත සූත්‍ර දේශනා දීඝනිකාය. මජ්ක්‍ධිම නිකායේ යම්කිසි මට්ටමක සූත්‍ර. සංයුක්ත නිකාය කිව්වහම සංයුක්ත කියන්නේ එකතුවක් නේ. දෙකක එකතුවක්. එතකොට බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සංවාදයේහි යෙදෙන්න ආපු දෙවිවරු හිටියා. රජවරු හිටියා. ඒ අය බුදුහාමුදුරුවොත් එක්ක ඇති කරගත්ත සංවාද තමයි සංයුක්ත නිකායේ තියෙන්නේ. මේක අහලා ඇති දේවතා සංයුක්තය, දේවපුත්ත සංයුක්තය, කෝසල සංයුක්තය. හරි ඊළඟට සක්ක සංයුක්තය, සක්‍ර දේවේන්ද්‍ර බුදුහාමුදුරුවොත් එක්ක ඇති කරගත්ත සංවාද. යක්ඛ සංයුක්තය, යක්ඛු ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක ඇති කරගත්ත ධර්ම සංවාද. ඒ වගේ අර දෙදෙනෙක් අතර ඇති වෙච්ච සංවාදයක් කියන අදහස තමයි සංයුක්ත කියන වචනේ තේරුම. ඒක සංයුක්ත නිකායේ තියෙන අන්න එහෙම සංවාදයන්. අංගුත්තර කියලා කියනකොට අංගෙන් අංගේ වැඩි වෙවි යන සූත්‍ර. දැන් අංගුත්තර නිකායේ තියෙන ඒකක නිපාතය, දුක නිපාතය, තික නිපාතය, චතුක්ක නිපාතය, පංචම නිපාතය යන ආදී වශයෙන් තියෙන. ඒ කියන්නේ එක කරුණක් ගැන දේශනා කරපු සූත්‍ර. කරුණු දෙකක් ගැන සඳහන් කරපු සූත්‍ර දුක නිපාතය. කරුණු තුනක් ගැන සඳහන් කරපු සූත්‍ර තික නිපාතය. කරුණු හතරක් ගැන සඳහන් කරපු සූත්‍ර චතුක්ක නිපාතය. දැන් චතුරාර්ය සත්‍ය ගැන නම් එහෙනම් කොතන තියෙනවද? එක තැනක් තමයි දැන් අනිත් සූත්‍රවල තියෙනවා. අර අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. දැන් සප්ත බොජ්ජංග ධර්ම, බොජ්ජංග හත ගැන සංයුක්ත නිකායේ කොහෙද තියෙන්නේ කියලා අහපු ගමන් මේ අංගුත්තර නිකායේ කොහෙද තියෙන්නේ කියලා අහපු ගමන් කියන්න පුළුවන් වෙනවා. මොකේද? සත්තක නිපාතේ කරුණු හතක් ගැන සඳහන් වෙන තැන. ඒ වගේ දසක නිපාතේ එහෙනම් දසක කිව්වහම දසක කියන්නේ 10ක්. එතකොට ධර්ම කාරණා කරුණු 10ක් පිළිබඳව අන්තර්ගත අංගෙන් අංගේ වැඩි වෙවි කියලා 1 2 3 4ක් කියලා ගිහිල්ලා කරුණු 10ක් පිළිබඳව කරුණු අන්තර්ගත සූත්‍ර දේශනා අන්තර්ගත කොටසක කියනවා අංගුත්තර නිකායේ දසක නිපාතය. ඒ දසක නිපාතයේ සඳහන් වෙනවා භණ්ඩන කියලා සූත්‍රයක්. මොකද්ද සූත්‍රේ නම? භණ්ඩන. භණ්ඩන කියන පාලි වචනේ සිංහල තේරුම තමයි කලහ කිරීම. කලහ කිරීම කියන්නේ රණ්ඩු කිරීම, වාද කිරීම. වාද කිරීම. ඒක තමයි භණ්ඩන කියන වචනේ තේරුම. දවසක් සවැත් නුවර ජේතවනාරාමේ බුදුහාමුදුරු වැඩ ඉන්නකොට මේ සවැත් නුවර ජේතවනාරාමේ සිදුවෙච්ච සිදුවීමක් භික්ෂුන් වහන්සේලා පිරිසක් දන් වළඳලා අවසන් වෙලා එකට වාඩි වෙලා සාකච්ඡාවක් ආරම්භ කළා. සාකච්ඡාව ටික දුරක් යනකොට සංවාද වුණා. සංවාදයේ ටික දුරක් යනකොට වාද වුණා. වාදය එහාට ගිහිල්ලා කලහ මට්ටමට ඇති වුණා. මේ භික්ෂුන් වහන්සේලා කලහ කියන්නේ ගහගන්න ගියේ නෑ. වචන ප්‍රහාර, වාග් ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් එල්ල කරගත්තා. සංවාද කියන්නේ එකක්, විවාද කියන්නේ තව එකක්, වාද කියන්නේ තව එකක්, සංවාද කියන්නේ තව එකක්. දැන් ඔය පාර්ලිමේන්තුව වල එහෙම තියෙන්න ඕන විවාද නෙවෙයි. මොනවද තියෙනවද? සංවාද.
ඔය වැරදිලා තියෙන්නේ ගියපු ගම විවාදෙටමයි යන්නේ. විවාදේ කියනකොට වාද කරන්න කිව්වම කුමාරුප කියාගෙන තව කෙනෙක්ට පහර දීගෙන ඒ වගේ ක්‍රමයක්. ඒ වාදය කියන එක නොකල යුතුයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. හැබැයි සංවාදය ඕන. මොකද සංවාදය කියන්නේ සාකච්ඡා. ඇත්තටම කල යුත්තේ සාකච්ඡා කිරීම නෙනේ. දැන් සාකච්ඡා කරන එක පැත්තකට දාලා කරන්නේ මොකද්ද? වාද කිරීමනේ. ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සංවාදය තමයි එන්න ඕන. දැන් සංවාදයෙන් පටන් ගත්ත සාකච්ඡාවක් බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ සවැත් නුවර ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේක වාදයක් දක්වා වර්ධනය වුණා. දැන් අන්‍යෝන්‍ය වශයෙන් වාග් ප්‍රහාර එල්ල කරනවා. මේ මෙහෙට එහෙන් මෙහෙට. ඔය වෙලාවේ බුදුහාමුදුරු උතන්ට වැඩම කළා. බුදුහාමුදුරු වැඩම කරලා අහනවා මහණෙනි මොකක්ද මේ කර කර හිටියේ? සාමාන්‍ය බුදුහාමුදුරන්ගේ සිරිතක් ඒක. දැන් මේ සාකච්ඡා කරනවානේ දැන් භික්ෂුන් වහන්සේලා එකට වාඩි වෙලා ධර්ම සාකච්ඡා එහෙම තියෙනවා. ඒ තියෙනකොට අනිවාර්යයෙන්ම කිස් ආසනයක් බුදුහාමුදුරන්ට වෙන් කරලා තියන්න ඕනද නැද්ද? තියන්නම ඕන. මොකද හේතුව බුදුහාමුදුරන්ට ඕනම වෙලාවකට වැඩම කරන්නට පුළුවනි. ආයෙ කතා කර කර ඉන්නකොට එන්නේ ඇයි ඒවා කියන්න බෑ. බුදුහාමුදුරුවෝ අනිවාර්යයෙන්ම සාකච්ඡා කර කර ඉන්නවා නම් ඕනම වෙලාවක බුදුහාමුදුරුවෝ සාකච්ඡාව ඇතුළට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආසනය පනවල තියෙන්න ඕනද නැද්ද? පනවල තියෙන්නම ඕන. ඒ වගේම තමයි ඇවිත් ඉවරලා අහනවා. මාන්නේ මොනවද කතා කර කර හිටියේ? ඇයි ඒ? බුදුහාමුදුරුවෝ බලනවා මේ භික්ෂුන් වහන්සේලා කතා කරන්න ඕනේවද කතා කරන්නේ? කතා කරන්න ඕන නැතිවද කතා කරන්නේ? අනුදෙන වදාලේ ධම්මීවා කතා අභියෝවා තුන්නී භාවෝනේ. කතා කරනවා නම් ධර්මයේ කතා කරන්න නැත්නම් ආර්ය නිහඬියාවෙන් ඉන්න කෙනෙකුට ඒක කොටස් දෙකක් තියෙනවා. ආර්ය නිහඬියාව සහ අනාර්ය නිහඬියාව. සද්ද නැතුව හිටියත් වැඩක් නැහැ ඔළුව කුණු වෙලා. ඒකට කියන්නේ අනාර්ය නිහඬියාව. ධර්මික කකා ඉන්නවා නිහඬව. අනාර්යයි. ආර්ය නො නිහඬියාව. ආර්ය නිහඬියාව කියලා කියන්නේ භාවනාව ප්‍රගුණ කරමින් සංඥාවක් විදර්ශනාදී සංඥාවක් ප්‍රගුණ කරමින් වාසය කිරීම. ඒක තමයි ආර්ය නිහඬියාව කියලා සඳහන් කරන්නේ. එතකොට කතා කරනවා නම් ධර්මයේ කතා කරන්න කිව්ව. එහෙම නැත්නම් ආර්ය නිහඬියාවෙන් ඉන්න කිව්වා. එතකොට සසරේ සෝය පිණිස හේතු වන කතා බහක්ද? නිවන සලසා ගැනීම පිණිස හේතු වන කතා බහක්ද? එහෙම නැත්නම් ඕන් නැති කතාවකද මේ යෙදෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ බලනවා. ඉතින් මේ වාද කර කර හිටපු භික්ෂුන් වහන්සේලා අතරට බුදුහාමුදුරුවෝ වැඩම කළා. වැඩම කරලා බුදුහාමුදුරුවෝ අසුන්ගෙන විමසුවා මහණෙනි මොනවද කතා කර කර හිටියේ? බොරු කියන්නත් බෑ. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා බුදුහාමුදුරුවනේ අන්‍යෝන්‍ය වශයෙන් වාග් ප්‍රහාරයන් එල්ල කරගනිමින් වාදයට යෙදී හිටියා. අන්න එහෙම ප්‍රකාශ කරා බුදුහාමුදුරුවෝ වාද නොකළ යුතු බවත් වාදයන්ට හේතු වන කරුණු කලහවට හේතු වන කරුණු ගෙනහැර දක්වමින් සිදු කරපු සූත්‍ර දේශනාවක් තමයි බන්ධන සූත්‍රය කියලා සඳහන් කරන්නේ. මේක භික්ෂුන් වහන්සේලාට ඒ වෙලාවේ දේශනා කළත් දී ඔබට සමාජයට අතිශයින් වැදගත් වන කාරණා මේ සතුව තිබෙනවද නැද්ද? තිබෙනවා. වාද නොකර ඉන්න කොහොමද අපි මනස සකස් කරගන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න දෙයක් තමයි මනස හිස් කෙනා, ඒ කියන්නේ දැනුම ඊළඟට අත්දැකීම් ඒවා අඩු කෙනා කියවන අඩුද වැඩිද? දැනුම වැඩි කෙනා කියවන අඩුද වැඩිද? දැනුම වැඩි කෙනා කියවන අඩුයි. දැනුම නැති කෙනා කියවන වැඩි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට දැන් අපි මේ කලහ, රණ්ඩු, වාද නොකර ඉන්න නම් අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එක බුදුහාමුදුරු පෙන්නනවා. ඒ සඳහා කරුණු 10ක්. පළවෙනි කාරණාව තමයි සිල්වත් වීම.
පළවෙනි කාරණය මොකද්ද? සිල්වත් වීම. වික්ෂුන් වහන්සේලාට පෙන්නන ප්‍රාතිමෝක්ෂ සංවර සීලේහි යෙදීම. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. සුළු වරදෙහි පවා බිය දකිමින් වාසය කිරීම අත්‍යවශ්‍යයි. මොන පළවෙනි කාරණා. අපි සිල්වත් වෙන්න ඕන. සිල්වත් වෙන තරමට වාදෙන්නේ නැහැ. සංවාදේ මම මේ සංවාද කියන එක විග්‍රහ කරලා දුන්නානේ. සුබද සාකච්ඡා ඒවා. ඒවයි කවදාකවත් කේන්ති අරගෙන මරා ගන්න, පොළු අරගෙන මිනිස්සු මරන්න යන්නේ නැහැ. දත්මිටි කන්න යන්නේ නැහැ. ඒක සාකච්ඡා. අන්‍යෝන්‍ය වශයෙන් ලොකු හික්මීමකින් තමයි ඒක කරන්නේ සංවාදය කියන්නේ. වාදය ආපු ගමන් ආවේග වලට ඉඩ ගන්නවා ඒගොල්ලෝ. අරගෙන ඉවර වෙලා අන්තිමේදී ඉවර වෙන්නේ මහා විනාශයකින්මයි. ඒව වාද. එතකොට සීලය කියන එක අවශ්‍යයි. සීලය තියනවා නම් ඒ අය වාද කර කර ඉන්නේ නැහැ. එහෙනම් අපි සිල්වත් විය යුතුද නැද්ද? සිල්වත් විය යුතුයි. දැන් ඔයත්තන්ට තියෙන සීලය මොකද්ද? පංච සීලය. මොනවද පංච? සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයන්හි වරදවා හැසිරෙන්න එපා, බොරු කියන්න එපා, මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. දැන් ওই කතාව ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කාලයක් ආමුදුරු කියනවා ඇද්ද? හැමදාම කියනවා. නැද්ද? එතකොට දැන් මට උත්තරයක් දෙන්න. දැන් ඔය සීලය කොච්චර වැදගත්ද කියන එකයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. දැන් මේ රටේ වැඩිපුරම ඔයත් සමාජයේ ජීවත් වෙනවානේ. මේ රටේ වැඩිපුරම ජීවත් වෙන්නේ මිනිස්සු මේ කාරණා පිළිබඳව තේරුම් අරගෙනද තේරුම් අරගන්න නැතුවද? මිනිස්සු වැඩිපුරම සිල්වත්ද දුස්සීලද? අපිට වැඩිපුරම මේ සමාජයේ හමු වෙන්නේ දුස්සීලයි. දුස්සීල වෙච්ච ගමන් දැන් ඒක සමාජයේ වැඩිපුර ප්‍රමාණය කවුද? දුස්සීලයි. ඒක පැහැදිලිනේ. හරි. මම දන්නේ අපි තම තමන් ගැන හිතා ගන්නකො. නේ? අපි කාගේ හිතවල තිබෙන ස්වභාවය සහ ක්‍රියාකාරකම් ගැන හිතන්න ඕනේ. මේ මම ඔයත්තන්ව රවට්ටනවද ඔයත් මාව රවට්ටනවද කියන එක තම තමන් ඕන කල්පනා කරන්න නේ. දැන් බලපුවාම වෙලා තියෙන්නේ අපි ඔයත්තන්ව රවට්ටනවා ඔයත් අපිව රවට්ටනවා සැබෑ අකුලට බැස ගමන් වෙනම කතාවක් තියෙනවානේ. දැන් කාටවත් පෙන්වන්න ඕනේ කාටවත් දැන් සැක කරන්න ඕනෙත් නැහැ. දැන් ඔයත් ගැන මම සැක කරන්න ඕනෙත් නැහැ. මේ ලස්සනට මොන hina වෙලා හිටියද කොහොමද දන්නේ මේ කියලා මම සැක කරන්න ඕනේ. මං ගැනත් එහෙම සැක කරන්න යන්න එපා. හරි? හැබැයි අපි තමන් ගැන හිතන්න වෙනවා. තම තමන් ගැන හිතන්න වෙනවා. තම තමන් නිවැරදිද කියන එක ගැන හිතන්න වෙනවා. මේ සමාජයේ බහුතරයක් ගැන කල්පනා කළොත් ඉන්නේ හොඳ තැනක නෙවෙයි. දැන් එතකොට දුස්සීල තැනක පංචශීලයේ කඩන තැනක දුරාචාරයට බර වෙච්ච තැනක සුළු වරදෙහි පවා බයක් නැති සුළු වරදේ පවා බය නැති තත්ත්වයකට පත් වෙලාද නැද්ද? පත් වෙලානේ. බුදුහාමුදුරු දේශනා කළේ සුළු වරදෙත් බය දකින්න. ඒ ඉස්සර අත්තම්මල සීයලා ඒ දාන ගෙනියනවානේ පන්සලට. ඊට පස්සේ ඇලෙන් දොලෙන් වලන් හිටන් හොදගෙන තමයි යන්නේ. ඇයි ඉඳුල් ටිකවත් ගෙනියන්න නම් හොඳ නැහැ. එහෙම වෙන්න ඕනද? ඕනේ. ඇත්තටම ඕන නැහැ. හැබැයි එදා මිනිස්සු ළඟ බය වැඩියෙන් තිබ්බා කියන එක පෙන්වවද නැද්ද? ඒ කියන්නේ දැන් වික්ෂුන් වහන්සේලා දාන වැළඳුවට පස්සේ ඊට පස්සේ ඊළඟ ටික කාට හරි පරිභෝජනය කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද කියන එක? ඒ හාමුදුරුවෝ භාවිතා කරන පිට විතරයි සාංගික වෙන්නේ. නමුත් එදා මිනිස්සු අර හොදගෙන ගියපෙක මම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඇයි අර වැට මහා දුරකින් ගහගෙන හිටියේ. ඒ වැට පැන්නාම සමහර විට වැරදි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා සුළු තැන උනත් බය ඇති කරගෙන හිටියා. සුළු තැන උනත්. ඒක තමයි කියන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. දැන් ඒ ස්වභාවය අඩුයි. දැන් එන්න වැරදි දේවල් දුරාචාරයට යන බවක් තියනවද නැද්ද? තියෙනවා. එතකොට වැඩිපුරම දුරාචාරයට බර වෙච්ච සමාජයක් නම් තියෙන්නේ ඒ සමාජයෙන් පාලන තන්ත්‍රයට එන අය සිල්වත් වෙයිද?
පාරක් වැරදුනා කියලා කෑ ගහනවනේ නේද? දැන් මං අහන ප්‍රශ්නය තමයි සදාචාරයක් අගයන්නේ නැති සමාජයක සදාචාරයක් අගයන පාලන තන්ත්‍රයක් බිහි වෙයිද? කවදාකවත් බිහි වෙන්නේ නැත. මතක තියාගන්න. කවදාකවත් බිහි වෙන්නේ නැහැ. දැන් අපේ අය ඉන්නවා රජු දෙහැමි වෙනකන්නේ මේ බලාගෙන ඉන්නේ. අපි කියනවානේ බුදුරජාණන්ගේ දේශනාවේ මේ දේවෝ වස්සතු කාලෙන් අපි තියෙන දාන කියනවානේ. රජු දෙහැමි වේවා කියලා මේ පටන් ගන්නෙ. දැන් අපි ඔක්කොම බලාගෙන ඉන්නවා රජවරු දෙහැමි වෙනකන්. වෙනවද? වෙන්නේ නැහැ. නිකන් නෙවෙයි හේතු ඇතුව කියන්නේ. වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? රජෙක් දැහැමි වෙන්න නම් රටවැසියා දැහැමි විය යුතුයි. හැබැයි බුද්ධ දේශනාවට අනුව නම් බුදුහාමුදුරු දේශනා කළා රජු දැහැමි වුණොත් රටවැසියා දැහැමි වෙනවා. එහෙමනේ තියෙන්නේ. ඒකනේ අපි අදටත් බලන්නේ නේ. රජු දැහැමි වුණොත් නිලධාරි මණ්ඩලය දැහැමි වෙනවලු. නිලධාරි මණ්ඩලය දැහැමි වුණොත් රටවැසියා දැහැමි වෙනවා. මේක තමයි බුද්ධ දේශනාව. දැන් මම ඒකට නිකන් විරුද්ධ කතාවක් වගේ කිව්වේ මොකද්ද? මිනිස්සු දැහැමි නැත්තම් රජා දැහැමි කරන්න බෑ. ඒක බුද්ධ දේශනාවට විරුද්ධ කතාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු සමාජ පරිසරයේ මට උත්තර දෙන්න රජාව පත් කළේ මහ ජනතාවගේ ඡන්දයකින්ද නැත්නම් පරපුරේ තාත්තගෙන් පුතාටද? තාත්තගෙන් පුතාට. පරම්පරාවෙන් රජකම එනකොට තාත්තගෙන් පුතාට රජකම එනකොට ඒ පුතාට අසීමිත බලයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ පුතා දැහැමි වුණොත් රටම දැහැමි කරන්න පුළුවන්. තේරුණාද කියන එක? මොකද තනි බලයක් තියෙන්නේ. ඒ කාලේ නීති දාන්න පුළුවන් රජාට. දෙමව්පියන්ට සලකන්නේ නැති දරුවන්ගේ හිස ගසා දමව කිව්ව ගමන් දෙන්නගේ දම අර හිස ගසා දමපු ගමන්ම ඔක්කොම ටික දෙමව්පියන්ට සලකන්න පටන් ගන්න. එහෙම තමයි. ඒ රජතුමාගේ අන හරි බල සම්පන්නයි. ඇයි ඒ රජතුමා මේ කාලේපත් කළේ මිනිස්සු නෙවෙයි. පරම්පරාවෙන් තාත්තගෙන් පුතාට එන රජකමක් තිබුණා. දැන් රජකම එන්නේ තාත්තගෙන් පුතාට නෙවෙයි. තාත්තගෙන් පුතාට දුන්නත් පුතා ඡන්දෙ ඉල්ලන්න වෙනවා. හරිද? තාත්තගෙන් පුතාට ආවත් පුතා අනිවාර්යයෙන්ම ඡන්දෙ ඉල්ලන්න යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. එතකොට දැන් රටේ රජාපත් කරන්නේ මහ ජනතාව විසින්. එතකොටයි මම කියන්නේ මහ ජනතාව දැහැමි නැත්තම් මහ ජනතාව විසින් පත් කර ගන්නා පාලකයෝ දැහැමි වන්නේ නැත. ඒ නිසායි අපේ මඩිහේ මහානායකවරු සඳහන් කළේ මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහා හදාගනිමින් රට හදාගමු කියලා. එතකොට මිනිහා හැදෙන්න ඕන. සදාචාරය ඇති කරන්න ඕන, සිල්වත් වෙන්න ඕන. ඒ සිල්වත් වෙන තරමටම අපට කලහ සංසිඳවා ගන්නට පුළුවන්කම ලැබෙනවද නැද්ද? ලැබෙන. ඒක පළවෙනි කාරණා මොකද්ද? සිල්වන්ත වෙන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රව ඇසුරු කිරීම. දැන් කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන. හැම වෙලාවෙම අපි ආශ්‍රය කරන්න ඕන කවුද? කල්යාණ මිත්‍රයෙක්. දැන් අපිට කල්යාණ මිත්‍රයෝ ඉන්නවද ආශ්‍රය කරන්න? නෑ. අපි කවුද? දැන් මං ගැන ගත්තොත් මාව පිරිසකට කල්යාණ මිත්‍රයි. තව පිරිසකට මාව පාප මිත්‍රයි. මොකද මම? ඔයත් එහෙම නැද්ද? නෑ. ඔයත්ව කෙනෙකුට කල්යාණ මිත්‍රයි තව කෙනෙකුට පාප මිත්‍රයි වගේ නැද්ද? ඒක වෙන්නේ කොහොමද? හොඳට මතක තියාගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියනකොට මිනිසුන්ට ගහලා එලවලා තව මිනිහෙක් ගේන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙමද කියන්නේ? සෑම මිනිසෙක්ම කල්යාණ මිත්‍රෙක් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? ඒ මිනිස්යාගේ හොඳ ටික ගන්න. සෑම පුද්ගලයෙකුගේම
කල්යාණ සහ පාප ස්වභාව දෙකක් තියෙනවද නැද්ද? තියෙනවා. කළුත් තියෙනවා, සුදුත් තියෙනවා. තනිකර සුදු අයත් නැහැ, තනිකර කළු අයත් නැහැ. පොත්ත නෙවෙයි. අතුල. එතකොට හොඳක් තියෙනවා, නරකක් තියෙනවා. අපිට පුළුවන් නම් හැම කෙනෙකුගේම හොඳ ටික ගන්න. ඒ හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රයෝද නැද්ද? කල්යාණ මිත්‍රයෝ. එතකොට කෙනෙකුට පුළුවන් නම් මගේ හොඳ ටික ගන්න. ඒ කෙනාට මං කල්යාණ මිත්‍රයෙක්ද නැද්ද? කල්යාණ මිත්‍රයෙක්. මගේ නරක ටික ගත්තොත් අනේ ඒ කෙනාට මං නරක මිත්‍රයෙක්. ඔයත්තන්ගේ නරක ටික මං ගත්තොත් ඔයත්තන්ව මට පාප මිත්‍රයෙක්. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියනකොට සෑම පුද්ගලයෙකුගේම හොඳ ටික ගන්න, නරක ටික හලන්න. එහෙනම් කියන්නේ හැම කෙනෙකුගේම හොඳ ගති ටිකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ හොඳ ගති ටික තමන්ගේ ජීවිතේට ගන්න. නරක ඒවා නෙවෙයි. අද වැඩිපුරම කරන්නේ නරක ඒවා ගන්න එක. ඒකයි මේ රටේ වැඩිපුරම ඉන්නේ පාප මිත්‍රයෝ කියලා අයත් කියන්නේ. වැඩිපුරම මිනිස්සු අරන් තියෙන මිනිස්සුන්ගේ නරක ටික මිසක් හොඳ ටික නෙවෙයි. වැඩිපුරම සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ නරක ගන්නවා කියලා කියන්නේම ඔයත්තන්ට වැඩිපුරම ආශ්‍රය කරන්න ලැබිලා තියෙන නරක මිනිස්සුමයි. ඒ නිසා පොතේ හිටියත් ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් මේ තරුණ අයට. ඔය ආශ්‍රය කරන්න ලැබෙන තරුණ සමාජයේ සම්පූර්ණ හොඳ අයත් නැහැ, සම්පූර්ණ නරක අයත් නැහැ. අපි ගන්න ඕනේ ඒ විරෝධ ටික. නරක ගන්න එපා. ඒ ආත්ම ශක්තිය තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඊළඟට බහුශ්‍රුත වෙන්න ඕන. බහුශ්‍රුත කියන්නේ බොහෝ අසෝ පිරු අලුක වාක්‍ය. ඒරුම කියන්න බලන්න. අසෝ පිරු කියනකොට මොකක්ද කියන්නේ? විශේෂයෙන් මෙතනදි කියන උගත්කම තියෙනවා. බහුශ්‍රුත කියන්නේ උගත්කම. හැබැයි උගත්කම මොන ක්ෂේත්‍රයකින් ගත්තත් ධර්මය පිළිබඳ දැනුම තියෙන්න ඕන බහුශ්‍රුතයි. හරි? දැන් විද්‍යාවක් දන්නවා, බෙහෙත් දෙන්නක් දන්නවා, නීතියක් දන්නවා, හැමදේම දන්නවා. ඒත් එක්ක ධර්මයක් එකතු වුණොත් තමයි එයා පිරුණු කෙනෙක් වෙන්නේ. නැත්තම් පිරිච්ච කෙනෙක් නෙවෙයි. මොනවා දැනගත්තත් පිරීලා නැහැ. අර නිතරම කියන කතාව අහලා තියෙනවානේ නැවේ යනකොට කපිතාන් කෙනෙකු මේ මහාචාර්යවරයෙක් යනවලු නැවේ. කැප්ටන් නැව අරගෙන යනවා. ඉතින් මේ මහාචාර්ය අභියට දේවල් දන්නවා. මහාචාර්ය කිව්වම දන්නවනේ. ඉතින් මේ නැවේ හිටපු මහාචාර්ය දන්න බව පෙන්වන්න කැමති. ඉතින් ඒකට අල්ලගන්නේ කැප්ටන්. ඉතින් කැප්ටන් යන්නේකොට කතා කරනවා. කැප්ටන් පොඩ්ඩක් එන්න මෙහාට. ඔහේ මොනවද අහස ගැන දන්නේ? අනේ මහාචාර්යතුමනි අහස ගැන මම ඉතර දෙයක් දන්නේ නැහැ කියලා යනවා. ඉතින් මහාචාර්යතුමා අහස ගැන හොඳට දන්නවා. අහස ගැන දන්නේ නැති කැප්ටන්ගේ ජීවිතේ හතරෙන් එකක් වැඩක් නැහැ කිය හරියට අවමාන කරනවා. ඊළඟට තව දවසක් අහනවා කැප්ටන් මේ ගොඩබිම ගැන මොනවද දන්නේ? අනේ සර් ගොඩබිම ගැන තේරෙන්න දෙයක් මම දන්නේ නැහැ. ඔයගේ ජීවිතේ හතරෙන් තවත් එකක් නැහැ. ඊට පස්සේ දවසේ අල්ලගෙන ආය අහනවා මේ කැප්ටන් ජලය ගැන වතුර ගැන මොනවද දන්නේ? අනේ සර් වතුර ගැනත් මම ඉතර දෙයක් දන්නේ නැහැ. ඔයගේ හතරෙන් තව එකක් නැහැ. ඒ හතරෙන් තුනක්ම නැහැ. හරි? පහුවෙනිදා කපිතාන් දුවගෙන ඇවිල්ලා මහාචාර්යගෙන් අහනවා මහාචාර්යතුමනි ඔබතුමාට පීනන්න පුළුවන්ද? අනේ කැප්ටන් ඕන දෙයක් අහන්න උත්තර දෙන්න ඔය පීනනේ වැඩේ නම් මට බෑ. අනේ සර් දැන් නැව ගිලෙමින් පවතින්නේ පීනන්න බැරි ඔබතුමාගේ ජීවිතය හතරෙන් හතරම ඉවරයි. දැන් ඔයන්නේ යන්නේ ඔය කවද කියපු නැවක්ද? ඔය මහාචාර්ය මොනාන්සේ මහාචාර්යද? ඒමත් කැප්ටන්ලා එයිද කයිවාරුවට? මේ කතාව නෙවෙයි මේ කඩන්න විදින්න ගවේෂණය කරන්න ඕන කතාවෙන් දීපු පණිවිඩය. තේරුණාද? ඒක තමයි බුද්ධිමත්කම. කතාව පස්සේ දිවුවොත් නම් ඒක කියපු මමත් මෝඩෙක් වෙනවා. ඒක අහපු මිනිස්සු මෝඩයෝ බවට පත් වෙනවා. නමුත් මේ කතාවෙන් දීපු පණිවිඩය ගැඹුරුද නැද්ද? ගැඹුරුයි. එතකොට එතනදී පෙන්නනවා ආහස ගැන දැනගත්තත්, ජලය ගැන දැනගත්තත්, ගොඩබිම ගැන දැනගත්තත් වැඩක් නැහැ. පීනන්න දන්නේ නැත්නම් ආන් ඒ වගේ තමයි මොනවා ගැන දැනගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ධර්මය ගැන දන්නේ නැත්නම් ඒ නිසා බහුශ්‍රුත වෙනවා. අන්නේ බහුශ්‍රුත බව වැඩි වෙන තරමට
මිනිස්සු වාද කරන්නේ නැහැ. මිනිස්සු වාද කරන්න රණ්ඩු වෙන්න කෑ ගහන්න යන්නේ නැහැ. එතකොට සිල්වත් වෙන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න, ඊළඟට බහුශ්‍රත වෙන්න. ඊළඟට සුවචෝ හෝති. සුවච කියලා කියන්නේ කීකරු වෙන්න ඕන. කාටද කීකරු වෙන්නේ? කීකරු වෙන්නේ කාටද අපි? ධර්මයට කීකරු වෙන්න ඕන. හරි? වැඩිහිටියන්ට කීකරු වෙන්න ඕන. වැඩිහිටියෝ කියන කොටත් ඒක තේරුම් ගන්න ඕන. වැඩිහිටි කියන්නේ වයසින් වැඩිහිටිම නෙවෙයි, ගුණයෙන් වැඩිහිටියා ඉන්නවා. වයසින් බාල වෙන්න පුළුවන්. සීලෙන් වැඩිහිටියා ඉන්නවා. වයසින් බාල වෙන්න පුළුවන්. හරි? ප්‍රතිපත්තියෙන් වැඩිහිටියා ඉන්නවා. වයසින් බාල වෙන්න පුළුවන්. වෘත්තිමය වශයෙන් දැනුම තියෙන වැඩිහිටියා ඉන්නවා. වයසින් බාල වෙන්න පුළුවන්. අධ්‍යාපනයෙන් වැඩිහිටියා ඉන්නවා. එකම පන්තියේ ළමයි අතරේ වැඩිහිටියෝ ඉන්නවා නේ. වයසින් එක සමාන වෙන්න පුළුවන්. නමුත් දැනුමෙන් මතකයෙන් කී දෙයක් පාඩම් කරාම කියලා දෙන්න පුළුවන් දක්ෂතාවයෙන් යුක්තයි ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ඇයිද කීකරු වෙනවා. එතකොට මේ වැඩිහිටි කියනකොට ඒකයි වැඩිහිටි කියන්නේ. නැත්තම් මේ හිටියා වැඩි කියන ඒව එහෙම නෙවෙයි. වැඩිහිටි කියන එක මහා ගාම්භීර වචනයක්. ඒක තේරුම් ගන්න නැති මිනිස්සු එක එක කයිවාව කියනවා. හිටියා වැඩිහිටි. මට පෞද්ගලික කාලේ හිටියෝ මේ කියන්නේ. ඒකට එහෙම නෙවෙයි වැඩිහිටි කියන්නේ. ඒකේ බොහොම වටින පරිණත වචනයක් පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මේ සුවච වෙන්න ඕන, කීකරු වෙන්න ඕන. කීකරු ගති ලක්ෂණ තියෙනවා. දරුවෝ ළමා කාලේ දෙමව්පියන්ට කීකරු වෙන්න ඕන. ධර්මයට කීකරු වෙන්න ඕන. අකීකරු වුණොත් ඒ දරුවෝ විනාශ වෙලා යනවා. අකීකරු වුණොත්. ඒතකොට කීකරු වෙන්නත් ඕන. අර හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කීකරු විය යුත්තේ කොතනද? කීකරු නොවිය යුත්තේ කොතනද කියන එක. හරි? ඒ අකීකරුකම කියන එක ගොඩාක් නරක එකකුත් නෙවෙයි. හරි තැනට හරි හොඳයි. අකීකරුකම කියන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ නැහැ නේ අකීකරු නැත්නම්. නේ? එතකොට අකීකරු විය යුතු තැන්වල අකීකරු වුණාට කමන්නේ හැබැයි විය යුතු තැන්. අකීකරු නොවිය යුතු තැන අකීකරු නොවිය යුතුයි. ඒක තේරුම් ගන්න ඕන තමන් මේ කොතනද ඒක වෙන්නේ කියන්නේ. ඒකට ගුණධර්ම පිළිබඳව කල්පනා කරලා ඒ වාට කීකරු වීම මෙතනදී කියන සුවච ගුණය තියෙනවා. කීකරු වෙනවා. නිකම් මම තමයි දන්නේ මම තමයි ඔබේ ඔක්කොම කරන්නේ මම තමයි ලෝකා කියන අදහසින් මට කියන්න කවුරුත් දෙන්න එපා කිව්ව ගමන් එන ගන්නවද නැද්ද? එන ගන්නවා. ඒ නිසා මේක මේ අර මේ බයිසිකල් හැන්ඩල් ගිල්ලා වගේ ගියාට වැඩක් නැහැ. කීකරු වීම අත්‍යවශ්‍යද නැද්ද? කීකරු වීම අත්‍යවශ්‍යයි. ඒක ඕනම එකක්. බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් ජීවිතයක තියාගෙන හිටියා කියලා අහලා තියෙනවා. කිසිදු ගුරු උපදේශකින් තොරව බුදු වෙච්ච බුදුහාමුදුරු ධර්මයේ ගුරුතන්තුරේ තිබ්බා. ධර්මයේ ගුරුතන්තුරේ තිබ්බා. ධර්මයේ කියන්නේ මේ බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් නැහැ. ගුරුවරයෙක් ඕන නැහැ. නමුත් ධර්මයේ ප්‍රධානත්වයට ගත්තා. ඉතින් ඒකෙන් පේනවා නේද අපිට වැඩිහිටියෝ ජීවිත හැමදාටම ඕනද නැද්ද? ඕන තනියෙන් යන්න එපා. මුදා හැරෙන කාලයක් එනවා. ඒත් කවුරු හරි කෙනෙක් ළඟදී තියාගන්න ඕනද නැත්නම් අවවාද ගන්න, අනුශාසනා ගන්න. හිතට එන දේවල් පාලනය කරවන්න කෙනෙක් ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. හාමුදුරු කෙනෙක් ආශ්‍රය කරන්න, ධර්මය ආශ්‍රය කරන්න, වැඩිහිටියෙක් ආශ්‍රය කරන්න. ඒක නැති වෙච්ච ගමන් හිත අයාල යනවා. අයාල ගියපු ගමන් විනාශ වෙනවා. ඒ නිසා ජීවිතේට ගුරුවරයෙක් ඕන. ඒක අත්‍යවශ්‍යයි. සුවච. ඊළඟ අනලසෝ කියන්නේ කම්මැලි නොවිය යුතුයි. වැඩ කරන මිනිස්සු රණ්ඩු කර යන්නේ නැහැ. කරන්න වැඩ තියනවා නම් මේ මිනිසුන්ට රණ්ඩු කරනට වඩා වැඩ තියෙනවා. ඒ එල්ලි යන්නේ කවුද? වැඩ නැති වුණා. අපේ මිනිස්සු ගොඩක් ඔය වලි වචිනින් කිව්වොත් වලි දාගන්න යන්නේ ඇයි? කරන්න වැඩ නැති වුණාම ගෙවල් වල රණ්ඩු වැඩි වෙන්නේ කොහොමද? ගෙවල් වල මිනිස්සුන්ට වැඩක් නැති වුණා. නේ? එතකොට මොනවා හරි වැඩක යෙදලා ඉන්නවා නම් කම්මැලි නොවි ඒ තැන්වල රණ්ඩු කලහ ඇති වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා කම්මැලි නොවි අනලසෝ කියලා කිව්වේ. කම්මැලි වෙන්න එපා. වැඩ කරන්න. යාපත් තමන්ගේ අධ්‍යාපනික දියුණුවට, ආර්ථික දියුණුවට, ආධ්‍යාත්මික දියුණුවට වැඩ කරන
කෙනෙක්. මේ වැඩ කරන කෙනෙක් කලහවට විවාදයට යන්නේ නැහැ. ඒ කෙනාගේ මනස සුවපත්. ඒ නිසා අනලසෝ කියලා කිව්වේ. ඊළඟ ධම්මකාමෝ. ධම්මකාමෝ කියලා කියන්නේ ධර්මයට කැමති වීම. ධර්මය කතා කිරීම. ධර්මය සමග වාසය කරන්න තියෙන ආසාව, උවමනාව. ධර්මයට ඇලීම. ඇලීම කියන වචනය දැන් මේ වචන පිළිබඳව ගත්තාම අපේ තියෙන එක ප්‍රශ්න. ඡන්ද කියන කැමැත්ත. දැන් ඡන්ද කැමැත්ත කියන එක තියෙන්න ඕන තැන් තියෙන්න ඕන නැති තැන් තියෙනවා. ඡන්දිත්තිපාද කියලා ඉර්ධිපාදයක් හැටියට පෙන්වනවා. ඊළඟ ඡන්දා ගති කියලා ඡන්දයෙන් අගතිගාමී වීමක් ගැන පෙන්වනවා. එතකොට ඡන්දේ කියන වචන නෙවෙයි ප්‍රශ්නේ. කැමැත්ත කියන එක නෙවෙයි ප්‍රශ්නේ. කොතනද කැමැත්ත? අනේකයි බලපාන්නේ. එතකොට ධම්මකාමෝ, කාමය කියන්නේ කැමැත්ත. එතකොට කැමැත්ත කියන එක ධර්මයට තියෙන්න ඕන. හරි? දැන් සමහර කියනෝනේ නිවන් ප්‍රාර්ථනා කරනකොට මේ නිවනට ආසා කිරීම ඒකත් හොඳ නැහැ. නිවනට ආස කරේ නැත්තම් නිවනට ඇලුන්නේ නැත්තම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් පැවිද්දට මං ඇලෙන්න ඕනද නැද්ද? ඇලුන්නේ නැත්තම් යනවා යන්න ගෙදර. ඒක තමයි වෙන්නේ. පැවිද්දට හැමදාම ඇලි ඉන්න ඕන. ඒ ඇලීම වැඩි කරගන්න මිසක අඩු කරගන්න හොඳ නැහැ. අඩු වෙන ඒවා දේවල් තියෙනවා ඉතින් නැතුව නෙවෙයි. දැන් සිවුර වල ගණන් එවුවාම නේද කවුරුවා? සිවුර යන්නේ 11000 ගණන්. ඉතින් මේ අලි සමාජයට එකක්වත් එච්චර ගණන් නෑ. මේ හරි සස්තේ ඉන්නේ දැන්. ඉතින් මේ ඒක නිකන් කාරණා මම කිව්වේ. මේ ඇලීම කියන එක තියෙන්න ඕන. මොකේදද? හොඳ තැනට. ධම්මකාමෝ ධර්මයට කැමති වෙන්න. අධර්මයට කැමති වෙන්න එපා. ධර්මයට කැමති නම් එතන වාදයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා ආරද්ධ විරියෝ හෝති. ආරද්ධ විරිය කියලා කියන්නේ අරබන ලද වීරයෙන් යුක්ත වීම. අරබන ලද වීරයෙන් යුක්ත වීම. ආධ්‍යාත්මික ගමනක් නම් ඒ ගමන අවසන් කිරීම නිවන සඳහා වීර්ය අරඹෝ කෙනෙක් වෙන්න. එයත් මේ ආරම්භයක් දෙන්නේ. එතකොට මේ ආරම්භය අරගෙන දිගටම යන්න ඕනද නැද්ද? යන්න ඕන. අපි ආධ්‍යාත්මික කියන මේ ධර්මානුකූල පදනම දෙන්න. හරි? වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ ආගමික වතාවත් කරන්න පන්සල් තියෙනවා. ගමේ පන්සල තියෙනවා. නැත්තම් දාන කටයුතු, පාංශුකූල කටයුතු ඒ සියල්ලම සඳහා අපේ කුඹුගේ ගුණානන්ද නායක හඳුරු උන්වහන්සේලා වැඩ ඉන්නවා. අපිට දන්පැන් පුදනවා යැත්තෝ. ඒකට අපි කරන්නේ ධර්මය දායාද කරන එකයි. ඒ නිසා මේ ධර්මය ගන්න. මේක කිසිම දෙයක් ගේන්න ඕනේ නැහැ. දාන පූජා කරනවා. යැත්තෝ. දැන් මේ බණක් කිව්වම පිළිකරවත් අපිට පූජා කරන්න ඕනේ නැහැ. අපි දෙන්නේ ධර්මය. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගන්නවා නම් ඒක තමයි අපේ තියෙන ලොකුම සතුට. එතකොට මේ අපි ඒ ආරම්භන වීරය, ආරම්භු වීරය පවත්වාගෙන යන්න, දියුණු කරගෙන යන්න උත්සාහ කරනවා. දැන් මේ පටන් ගන්න එක දිගට ගෙනියන්න ඕන. ආධ්‍යාත්මික දියුණුව ලබන්න ඕන. අර නිකන් මේ ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැති එක කීලා හරියන්නේ නැහැ. අර තියෙන්නේ ශ්‍රද්ධාවයි හැබැයි ප්‍රඥාව නැහැ. අර ආප්පේ කියන උදාහරණේ අතෝඩම තිබ්බා කියන්නේ මේ වාචනේ තිබ්බොත් බලද ගන්න බැරි වෙයි කියලා. එහෙම ඒවා හරියන්නේ නැහැ. හරි? ඊළඟට අර මේ පහනේ දැල්ල කොයි පැත්තටද පත්තු කරන්න ඕන කියන ප්‍රශ්නවල ගිරවෙලා ඉන්න මිනිස්සු බෑ. දැන් ඒව වෙනස් වෙනවා. කොයි පැත්තටද පහන පත්තු කරන්නේ? දැල්ල බුදු පිළිමේ පැත්තට ඉතින්නද අනිත් පැත්තට ඉතින්නද? කොයි පැත්තට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔය බුදු පිළිමේ ළඟම නම් පහන පත්තු කරන්නේ දැල්ල අනිත් පැත්තට තියන්න. මොකද දැල්ලෙන් බුදු පිළිමේට හානිය වෙන්න පුළුවන්. එතනින් එහා මේ මූසල කතා එහෙම නැහැ. දැල්ල එහෙට තිබ්බොත් මරණ හතයි මෙහෙට තිබ්බොත් ශාන්තිය වැඩි ඒව නැහැ. අර මං කියන්නේ ඒ වගේ මට්ටමක ඉන්න නෙවෙයි. එතනින් උඩට එන්න ඕනද නැද්ද? ගොඩ එන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ.
අර මේ මලකඳ අරගෙන ගිහිල්ලා වලට දාන්න ඉස්සෙල්ලා ඔහේ තේරුම් නැතුව වල වටේ තුන් පාරක් කැරගෙන මිනිස්සු එපා ඉන්න. ඊට වඩා ඒක ඇයි කැරගෙන්නේ කියලා හොයන මිනිස්සු එන්න ඕන. තේරුණාද කියන්නේ? අනේ දන්නේ නැහැ අරය කරගෙන නිසා ඔළුවේ මාත් කැරගෙනවා කියලා කැරගෙන ආයෙ එපා. අපි එතනින් වෙනස් වෙන්න ඕනද නැද්ද? වෙනස් වෙන්න ඕන. මම මේ කියන්නේ ඒකයි. හරි? උපන් දිනේ දවසේ පෑන් වඩන්න එපා කියනකොට ඒක පස්සේ දුවලා හරියන්නේ නැහැ. ඒකේ ඇත්තද නැත්නම් මොකක්ද එතන තියෙන්නේ කියලා හොයන්න ඕන. හරි? අර අපි අර බොහෝ කාලයක් තිස්සේ පැවතගෙන ඉන්න දේවල් තියෙනවා. ඒවයි වුණත් ඇතුළත තියෙන දේ මොකක්ද කියලා ගවේෂණය කරන්න පුළුවන් හැකියාව අපි ගාව තියෙන්න ඕනේ. අන්න එහෙම විචාරශීලීව මේ ධර්මයේ තියෙන ගැඹුර අධ්‍යයනය කරන පිරිසක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. අනේක හොඳට මතක තියාගන්න. ඒක අත්‍යවශ්‍ය කාරණා. නිකන් එහෙම මේ කිව්වා කියලා දැන් දානය සාංගික වෙන්න කී නමක් ඕනද? හත් නමක්වත් ඉන්න ඕන. ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම නැහැ. එක නමකට උනත් සාංගික දානයක් දෙන්න පුළුවන්. හිත තමයි අවශ්‍ය වෙන්නේ. මම මේ තුන් කාලෙටමයි මහා සංඝයාටයි දානේ පූජා කරන්නේ. එතකොට අර ඒ ධර්මය අධ්‍යයනය කිරීම කියන එකෙන් තමයි මේ සැකයන් දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් පුංචි ළමයින්ගේ දැන් අත දරුවන්ගේ අතේ පිරිත් නූල් ගැට ගන්නවද? අත දරුවන්ගේ අතේ පිරිත් නූල් ගැට ගන්නන්නේ නැහැ. ඇයි කියලා ඇහුවොත් කෙනෙක් කියනවා "ඕ හොඳනේ. බාලගිරිය නෝයනෝනුනේ." එක එක කතා. මේ පිරිත් නූල ගැට ගහන්න නැත්තේ වෙන කිසිම දෙයකට නෙවෙයි. පුංචි ළමයින්ගේ අතේ පිරිත් නූල ගැට ගැව්වාම මේ ළමයි අත කටට ගන්නවා, ආයෙත් වැටෙනවා. පිරිත් නූලේ පිරිසිදුකම ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ පිරිත් නූලක් ගැට ගහගෙන පුංචි අත දරුවෙක් අත කටට අරගෙන විස බීජයක් ගියොත් රෝගී වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගැට ගහන්නේ නැත්තේ. හොඳ බලන්න මේක කී බුදුලක් නේ. ඉතින් මම කියන්නේ ඒක අර හරියට තේරුම් වගේ තියෙනවා කියන්නේ දැන් වෙලාව ඉවර තව වණකට යන්නත් තියෙනවට. ඒ නිසා මේවේ කාරණා තේරුම් ගන්න ඕන. ආරම්භන ලද වීර්ය මේක නවත්ත ගන්න බෑ. මේ ගමන යන්න ඕන නිසා ආධ්‍යාත්මික දියුණුව තව කොච්චර කාලයක් ඉඳින්න දන්නේ නැහැ නේ. තව සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. මෙතෙන් පටන් ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න මානසික වෙනසක් ඇති කරගන්න. නිකන් මේ ආපු තාලෙටම දුවන්න එපා. මිනිසුන්ගේ ජීවිතවල පරිවර්තනයක් වෙන්න ඕනනේ. නැත්තම් අර මේ ඉපදිලා කතා කරන කාලේ නකොට ওই ළමයි කුංචි ළමයි කියන්නේ ආනම්මි සාදු ගියා. සාදු ගියා. එහෙම කියනවනේ. ඉතින් මේ සමහර අවුරුදු 80ක් ඉන්නවා සාදු ගියා. අවුරුදු 80 වෙලත් සාදු ගියා. අර පොඩි කාලේ බහ තෝරන කොටත් සාදු ගියා. අවුරුදු 80 දී සාදු ගියා. පරිවර්තනය වෙලා නැහැ. සාදු ගියා කියන්නේ හාමුදුරුවෝ වැඩිය කියලා කියන්නේ කියලා. එහෙම වැඩක් නැහැ නේ. ඉපදුණු විදියට මැරෙන්න එපා. හරි. ඉපදුණු විදියට මැරෙන්න ඕනේ නැහැ. ආපු විදියට තමයි යන්නේ. ඉස්සතින්. හැබැයි අපි ආධ්‍යාත්මික දියුණුවක් ලබපු මිනිස්සු වෙන්න ඕනේ. ඒකට මේ ආරම්භන වීර්ය දිගට ගෙන යන්න ඕනේ. මේ මානසික දියුණුව ඇති කර ගන්න ඕනේ. ඊළඟට සන්තුෂ්ඨෝ හෝති. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. Tamanට ලැබෙන්නේ කොයි විදියටද? ඒ ලැබෙන විදියට සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇති කියලා හොයන එක නවත්තන්න කියන එක නෙවෙයි. ලැබෙන විදිය මොන විදිය වුණත් ඒ ලැබෙන එකෙන් සතුටු වෙනවා. ඒකෙන් මත් වෙන්නෙත් නැහැ. ඒ දේ භුක්ති විඳින ගමන් තව හොයන්න උනන්දු වෙනවා. හැබැයි මට ලැබිච්ච ටික මට ඇති කියන තැනින් ඉන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ තව දැන් මේ කාලේ නම් හැමෝම ලද දෙයින් සතුටු වෙන්න ඕනද නැද්ද? සතුටු වෙනවද ලැබෙන්නේ නැද්ද? නෑ කියන විදියට හරි සතුටු වෙන්න ඕන නැත්තම් වෙන්නේ මොකද? ඔය එක කාලෙන් කාලෙට එන ප්‍රශ්න කියලා අපි මේ ධර්මික කතා යන්න ගිහිල්ලා අන්තිමේ හොස් ගාලා පණ ටික දීපු වෙලාවට අර යම රජු ඉස්සරහට ගිහිල්ලා යම රජුනේ මේට මට එන්න හේතුනේ මේ අයයි මේ අය මේ රට පාලනය කරපු නිසා මට ධර්මික කණ්ඩුනේ කේන්ති ගියේ ඒ නිසා මට මේ නිදහසක් දෙන්න කිව්වට හරියන්නේ නෑ. හොඳට මතක තියාගන්න මොන අරගල කළා තමන්ගේ ආධ්‍යාත්මිකයට නම් පාර ගහ ගන්න නම්
එපා තේරුණාද කියන එක? මොන දේ වුණත් ආධ්‍යාත්මික දියුණුව නම් වට ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ලද දෙයින් සතුට වෙන්න. ඊළඟට සතිමා හොති සිහියෙන් වාසය කර. සිහියෝ. සිහිය නැත්තම් ගමන අසාර්ථකයි. සිහිය නැති සමහර අය ඉන්නේ කොතනද යන්නේ කොතනද මං කවුද සිහිය නැහැ. සිහිය කියන එක හදා ගන්න ඕන, දියුණු කරන්න ඕන. යනකොට එනකොට කනකොට මේ හැම තැනකම තියෙන ඕන දෙයක් තමයි සිහිය. ගොඩාක් දෙනෙකුට කරදර ගිරිහැර එන්නේ සිහිය කියන එක නැති වෙච්ච තැන. ඒ නිසා සිහිය කියන එක ප්‍රගුණ කරන්න. බුද්ධ දේශනාවේ සිහිය සතර සතිපට්ඨාන ඉවගෙන දැනගන්න ලැබෙයි. ධර්ම දේශනාවලදී වැත් ශ්‍රවණය කරනවා. සතර සතිපට්ඨානය ප්‍රගුණ කරනවා. සිහිය හොඳ අරමුණක පිළිතුර ගන්නවා. ඊළඟට අවසානයේදී පෙන්වනවා පඤ්ඤා හෝති. ඔන්නෝයි කාරණාත් එක්කම ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව නැති වුණොත් ගමන අසාර්ථකයි. ප්‍රඥාව නැති වුණොත් සීලය වැරදි පාරකට යනවා. හරි? අර කොහොම වැරදි පාර සිහියත් වැරදි පාරකට යන්නේ. ප්‍රඥාව නැත්නම් ඒ නිසා ප්‍රඥාව ඕනද නැද්ද? ප්‍රඥාව ඕනමයි. දැන් අපේ රටේ ජීවත් වෙන මිනිස්සු ඇටියට අපි හැමෝම ප්‍රඥාව අවදි කරනවා. මොකද ප්‍රඥාව අවදි කරනවා කියන්නේ රාග ද්වේෂ මෝහ පාලනය කිරීම. පුළුවන් තරම් රාගය පාලනය කරන්න, ද්වේෂය පාලනය කරන්න, මදය මෝහය පාලනය කරන්න. ඔන්න ඔය කාරණා 10 තියෙනවා නම් රණ්ඩුනේ. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ සමාජයේ සිල්වත් කරන්න, ලස්සන කරන්න අවශ්‍ය කරන අනුශාසනාව තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි භාවිතා නොකිරීමයි කියන ලොකුම දුර්වලතාවය. අපිට වෙලා තියෙන එකයි. ඒ නිසා මේ හැදෙන එකයි අවශ්‍ය වෙන්නේ. ධර්මානුකූල පදනමයි අවශ්‍ය වෙන්නේ. ඒ පදනම ශක්තිමත් කරගන්න උනන්දු වෙන්නේ. අද ගන්න සූත්‍රය තමයි අංගුත්තර නිකායේ දසක නිපාතයේ බන්ධන සූත්‍රය. ඒ කියන්නේ කලහ නොවී සිටින්න හේතු වෙච්ච කරුණු 10ක් මේ සූත්‍රයේ වෙනවා. ඒ කාරණා හිතේ රැඳෙන්නේ නැහැ. මම අහගෙන හිටියා තමයි. සතාන් නැහැනේ. දැන් මොනවද ඒ කාරණා කිව්වොත් කුලීවල කියනකොට පහක් තියෙනවා. පහක් හොයන්නත් නැහැ. ඒක කමන්නේ පහෙන් හරි ගොඩ යන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලීය සමාජ සේවා සංවිධානයේ පින්වත් දරුවන් කීප දෙනෙකුට එකතු වෙලා ඒත් බලාපොරොත්තු වන පරිදි විද්‍යාලීය විදුහල්පති ගුරුවරින් දරලා මිය පරලෝසපත් විදුහල්පතිවරු ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු පියවරු සිසු දරුවෝ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ගියැත්තෝ ඒ වගේම පවුල් වලට සම්බන්ධ නවීන නියතිය සීලෝම ඥාතීන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කමන්ත ප්‍රනාන්දු මහත්මයා, ඉරංජිත් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ ප්‍රනාන්දු පවුලේ සහෝදර සහෝදරියන්ගේ නමින් මේ පරිලෝසපත් දෙමව්පියන් ඇතුළු කොට ඇති ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. එයත්ගේ ලියසන් මහන්සිය නිසා තමයි අද මේ අතුරු ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ වගේම මේ ඉඩකඩම් පූජා කළ ඇත්තෝ නමින් මේ පරිලෝසපත් වෙච්චා ඉන්නවනම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඇත්තෝ නමින් මේ පරිලෝසපත් කළා. පින් අපේක්ෂාවෙන් ඉන්නේ අන්තා පිළිසුදු ඒ හැමෝමත් මේ පින් අනුමෝදන් කළ සසර දුක් නිවාන කොට නිවන සනසෙත්වා කියන අදහසින් අපි මේ ඥාති පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය ලිහිල් ආරක්ෂා කරත්වා කොළඹ රාජකීය විද්‍යාලීය සිසු දරුවන්ට විදුහල්පතිතුමන් ඇතුළු කොට ඇති ආචාර්ය මණ්ඩල ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දරුවන්ට පවුල්වලට සම්බන්ධ සියලුම දෙනාට ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න සම්බන්ධ වෙච්ච කුංචි දරුවන්ට තරුණ අයට වැඩිහිටි අයට කොයි කාටත් කායික මානසික සුවපත් භාවයේ සලසා දෙත්වා දෙවියෝ පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ittavataච අම්හෙහි සම්ප්‍රතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්හෙහි සම්ප්‍රතං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි කාටත් සසර දුක් නිවා කොට උතුම් නිවනින් සැනසෙන්න මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කරනවා. ඊළඟ දින ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. වෙසක් මාසයේ පුරාම සෑම ඉරිදාකින්ම ධර්ම දේශනාව පහින් වෙනකම් අතරහමාරම කොට ඉන්න ඒ සඳහා සම්බන්ධ වෙන්න සියලු දෙනාටම පෙරවන් සරණයි වුණා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාතේ සමිද්ධතු